හරි අපි ප්‍රස්තාරවල තව පොඩි කොටසක් තියෙනවා අපි ඒක ඉවර කරලා දැන් 36 වෙනි ගාන මම හිතන්නේ අපිට හදන්න තියෙන්නේ එහෙනම් ඉස්සෙල්ලාම 36 වෙනි ගාන බලන්නකො ඒක ඉවර මේ ටියුට් එකේ තව පොඩි ගණන් ටිකක් තියෙනවා ඒක ඉවර කරගන්න ඈ y සමානයි 2x වර්ගයේ ධන 1 y සමානයි 2x වර්ගයේ ධන 1 ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා අසම්පූර්ණ වගුවක් දිය. දැන් අර කලින් තමයි යවුවනේ අර වගුව වලින් දෙන්නේ නැද්ද පුරවන්න කියලා. ඔන්න ඒ විදිහට දීලා තියෙනවා. මේක x එකයි y එකයි දෙනවා. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3. අංග අගයන් තියලා තියෙනවා. y වලටත් අගයන් කීපයක් තියලා තියෙනවා. මෙයා 19යි. මෙයා 9යි. මෙතන හිස්තන මෙතන මේ ටිකම හිස්තන මෙයා 19 කියලා තියෙනවා. මෙම වගුවේ හිස්තැන් පුරවන්න ඊළඟට සුදුසු පරිමාණයක් භාවිතයෙන් ප්‍රස්ථාරය අඳින්න. දැන් වගුවේ හිස්තැන් පුරවන්න බලන්න ඔක්කොම හැමෝම වගුවේ හිස්තැන් පුරවන්න. හැමෝම හරියට කරන්ද කොහොමද හිස්තැන් පුරවන්නේ? දැන් මේ ඍණ එකෙන් දන්නේ නැහැ. ශ්‍රුතිය ලියා ගන්න. 2x වර්ගයේ ධන 1යි. එහෙනම් මෙන්න මෙතනදී ඍණ එක දන්නේ නැති නිසා x සමානයි ඍණ එක මෙතෙන්ට ආදේශ කරගන්න. x සමානයි ඍණ එකේදී ඔන්න එනවා y ලාගේ y සමානයි දෙවරක් ඍණ එකේ වර්ගය. x වෙනුවට දාන්න ඍණ එක. එහෙනම් ඍණ එකේ වර්ගය. ධන 1යි. දැන් මේ ඍණ එකේ වර්ගය කියන්නේ කීයද? ඍණ එක ඍණ එකෙන් ගුණ කරා. ධන 1යි 1 වරක් 2 2යි 2 ධන 1 3යි. අන්න එතන හිස්තැනට 3යි කියලා දාන්න. ඔය විදිහට බිංදුවයි 1යි 2යි ආදේශ කරලා අගයන් ටික ගන්න. සර් දෙක ගුණ කිරීම ඍණ 1 ඍණ 2ක් නෙමෙයිද සර්? මෙතන ඍණ 1 ඒ ඍණ එකේ වර්ගය බලන්න තියෙනවනේ. ඒ කියන්නේ ඍණ 1 ඍණ 1කින් වැඩි කරපුවම ධන 1යි. ඍණ එකේ වර්ගය. එතකොට ර්ණ 1 ඍණ 1කින් ගුණ කරා ධන 1යි 1 වරක් 2 2යි. එතකොට ඈ මේ ඍණ 1 වර්ගයේ ඉඳලා ඒක. තේරුණා නේද? සර් ටියුට් එකේ තියෙන y සමානයි 2x ධන 1 කියන්නේ. 2x ධන 1 කියලා දානවා. එතන හදාගන්න 2x වර්ගය ඉන්න ඕනේ ඈ. y සමානයි 2x වර්ගයේ ධන 1 ඈ. අපි අර වර්ග සූත්‍රයක් නේ ගන්නේ 36 වෙනි ගානේද? y සමානයි 2x වර්ගයේ ධන 1 වෙන්න ඕනේ ඈ. එතකොට දැන් අපි x සමානයි බිංදුවේදී බලමු. y සමානයි දෙවරක් බිංදුවේ වර්ගයේ ධන 1. එහෙනම් බිංදුවේ වර්ගයත් බිංදුවයි දෙකෙන් ගුණ කරත් බිංදුව එකක් එකතු කරොත් 1යි. අන්න එතකොට 1 එනවා. x සමානයි 1ේදී බලන්න. y සමානයි දෙවරක් 1 වර්ගයේ ධන 1. 1 වර්ගයේ දැන් ධන 1මයි. ධන 1යිනේ 1 වර්ගයේ 1යි 1 වරක් 2 2යි 1යි එතනදී 3යි. ඊළඟට x සමානයි 2ක් ආදේශ කරන්න. එතකොට y එනවා දෙවරක් 2 වර්ගයේ ධන 1. අන්න මෙතනදී බලන්නේ මට කියන්නකෝ 2 වර්ගයේ කීයද? 2 වර්ගයේ 4යි. 4 වරක් 2 කීයද? ඔව් 8යි 1යි 9යි. එතකොට මෙතෙන් දෙන්නේ 9යි. මෙතෙන් දෙන්නේ 3යි. අන්න එහෙම වකුවේ හිස්තැන් ටික පුරවන්න.
ඔව් එතකොට 36 වෙනි ගාන මෙතන හදාගන්න y සමානයි 2x වර්ගය ධන 1 ඊට පස්සේ ආදේශ කරන්න අගයන් හතරක්ම දෙන්නේ නැහැ ආදේශ කරන්න දෙකක් විතර දෙයි. නමුත් මම අර පළවෙනි ගානට ටිකක් වැඩි දැම්මා. එතකොට ටිකක් පුරුවක් වෙනවා. සර් වඩුව පොඩ්ඩක් කිට දෙන්න පුළුවන් දාලා කොහමද ආවේ කියලා. දැන් මෙතන 36 වෙනි ගාන y සම මෙතන හදාගත්තද 2x වර්ගය ධන 1 කියන එක අර ටියුට් එකේ 2x කියලා කියන එක හදාගත්තද? ඒක හදාගන්න දැන් වගුවේ හිස්තැන් කරුමුන් දිනේ නේද ඕනේ? ඔව් සර්. හරි. එතකොට දැන් අපි x සමානයි ඍණ එකේදී දන්නේ නැහැ. බිඳුවේදී දන්නේ නැහැ. එකේදී දන්නේ නැහැ. දෙකේදී දන්නේ නැහැ. දැන් y සමානයි 2x වර්ගයේ ධන 1 නේ අපේ ශ්‍රිතය. අන්න ඒක ලියලා මේ මෙතන x වෙනුවට ඍණ 1 ආදේශ කරන්න. x සමානයි ඍණ 1 දාන්න. එතකොට මොකද වෙන්නේ? දෙවරක් ඍණ 1 වර්ගයේ ධන 1. ඍණ 1 වර්ගය කීයද? ඍණ 1 ඍණ 1කින් ගුණ කරන්න. ඍණ 1 ඍණ 1කින් ගුණ කරොත් කීයද? ධන 1යි. එතකොට 1 වරක් 2 ධන 2යි. එකතු කරා එකක් 3යි. අන්නමත් තේරුණාද 3 විදිය? ඔව් සර්. හරි. ඊළඟට බිඳුව ආදේශ කරන්න, 1 ආදේශ කරන්න, 2 ආදේශ කරන්න. අන්න වගුව සම්පූර්ණ කරන්න. අනිත් අය සම්පූර්ණ කරපු අය ප්‍රස්තාරය අඳින්න. හරි. දැන් ඒකලා සුදුසු පරිමාණයක් යොදාගෙන ප්‍රස්ථාරය අඳින්න කියනවා. දැන් ඔන්න අපි ප්‍රස්ථාරය අඳිමු මේ. ධන පැත්තේ තමයි මේක ඔක්කොම පිටලා තියෙන්නේ. ධන 19කට යනකල් තියෙනවා ඈ. ආයෙන ධන පැත්ත 19කට යනකල් එන්න ඕන. මෙන්න y තමයි 19කට යනකල් එන්නේ. x වලට 1 ගත්තා 2 3 4ට වැඩි යන්න එපා. වැඩක් නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. මෙයා අපි 19කට යනකල් යන්න ඕනේ දෙකෙන් දෙක ගමු. 4 6 8 10 12 14 16 18 20 මෙයා y. මෙයා ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 ඉතර මොන්නේ. අදින්න කණ්ඩාක තලය අදින්න. බලන්න දැන් අපි අඳිමු නේද? හැමෝම වගුව සම්පූර්ණ කරලා ඉවරද? අමන්නේ සර්. ඔව් අඳිමු. තව ඉවරද ඔක්කොම? එහෙනම් අඳිමු ඈ. ඍණ 3ේදී ධන 19යි. මෙන්න බලන්න. ඍණ 3ේදී ධන 19 කියන්නේ මෙන්න මේ යන්නේ. ලකුණු කරන්න ලක්ෂය. ඍණ 2ේදී 9යි. ඍණ 2ේදී 9 කියන්නේ මෙතෙන්ට එන්න. ඍණ 1ේදී 3යි. ඍණ 1ේදී 3යි කියන්නේ මෙතන ආවේ. බිඳුවේදී 1යි මේ බිඳුවේ 2යි කියන්නේ මෙතන යන්නේ. ඊළඟට 1ේදී 3යි. නැවත 1ේදී 3යි. අර සමමිතියක් තියෙනවා 2ේදී 9යි. මෙන්න 3ේදී 19යි. අන්න අදින්න ඔයගොල්ලෝගේ හරියට පරිමාණය නෙකින්ද ගන්නට එන්නේ. මගේ අර මේ පැත්තේ මේවා හරි ගන්නට එන්නේ ඉඳ ඔයගොල්ලෝගේ යන්නේ. වක්‍රය අඳින්න හරියට බැලන්ස් වෙනවා කන්ට්‍රෝල් කොටවලම අඳින්න.
හැමෝම ඉක්මනට අඳින්න. හරි සර්. ඇඳලා ඉවරද හැමෝම? හැමෝම දැන් ප්‍රස්ථානය ඇඳලා ඉවරද කියන්නකෝ. මේ හරි ගන්නට පොඩු ගාන ගන්න. ඒතකොට මේ දෙක හරියට බැලන්ස් එකේ එනවා. ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරයි. හරි මම මේ පැත්ත මකනවා උත්තර ටික ලියන්න. දැන් අපි එක එක ප්‍රශ්න වලට උත්තර ටික ලියමු. බලන්න පළවෙනිට අහනවා ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින් පළවෙනි එක සමමිතික අක්ෂයේ සමීකරණය. පළවෙනි කියන්න මට සමමිතික අක්ෂයේ සමීකරණය මොකක්ද දෙන්න ඕනේ? මේ සමමිතික අක්ෂය මෙහා. දැන් සමමිතික අක්ෂයයි x අක්ෂයයි ඡේදන ස්ථානයේ x වලයි. එහෙනම් x සමානයි බිඳුවයි. x සමානයි බිඳුවයි. අපි ගිය සතියේ ඔය වගේ එක එන්නේ x සමානයි බිඳුවයි කියන එකම ලියාගෙන තියෙනවා වගුවකින් මතක ඇති. ශ්‍රුතිය අවමාගිය කියන්න මට ශ්‍රුතිය අවමාගිය එක මේ මෙතන තමයි අවමාගිය. අවම ලක්ෂයේ y වලගේ එක. ශ්‍රුතිය අවම අගය එකයි ඒකත්. හරි y ධන 3 වන විට x යගේ පරාසය. ඔන්න හොඳට අහගන්න. y සමානයි ධන 3 වන විට. බලමු. දැන් y සමානයි ධන 3 කියන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ. මේ ධන 3 කියන එක y සමානයි ධන 3 රේඛාව අදින්න. ඔන්න y සමානයි ධන 3. අදින්න හැමෝම y සමානයි ධන 3 රේඛාව. එන්දාම x අක්ෂය ස්ථාන දෙකකදී ඡේදනය වෙනවා. අන්න මෙතන ඉඳලා මේ කඩේට ඇදලා මම බලන්න. එකක් ධන 1 අනික ඍණ 1. හැමෝම දැන් y සමානයි 3 රේඛාවන්දි. වක්‍රයේ ඡේදන වල තැන් වල ඉඳලා x අක්ෂයට අරන් බලන්න. කීයයි දෙන්නේ? ඔව්. ධන 1යි ඍණ 1යි. ධන 1යි ඍණ 1. x අගේ පරාසය අහන්න. දැන් x ධන 3 වන විට x අගේ පරාසය දැන් මේ x අගේ පරාසය කිව්වම x සමානයි 3ක් මෙතනදී x සමානයි 3 කියලා දෙන්නේ. එහෙනම් 3යි දෙනවා. ඒතකොට ඔන්න ඕක ලියන්නේ මෙහෙමයි. x කියන එක නම් විශාලයි කුඩායි. මේ විදිහට අපි දැම්මා x වලගේ විශාලයි කුඩායි. හැබැයි සමානක් තියෙනවා මොකද ධන 3 හින්දා සමානවට මෙහෙම යනවා. විශාලයි 3 කියලා නෝන ඔව් කියන්නකෝ. සර් අපි නෝට් එකක් දැම්මද? ඈ නෝට් එකක් දැම්මද සර්? මොකද්ද පන්තියේද? ඔව් ඔව් සර්. ඔව්. අද ටියුට් එක නේද ඔයා කියන්නේ? ඔව් සර්. අද සමාන්තර ශ්‍රේණි ටියුට් එක මම දාලා තියෙන්නේ. ප්‍රස්තාරි වෙච්ච ගමන් කරන්නේ. අදට අරගත්ත බැරි වුණාට කමක් නැහැ මම එකක් කරමුකෝ. මේක ඉවර කළා ඊළඟ දවස්වලදී ගන්න ඕගොල්ලන්ට හම්බුනේ නැද්ද? දුව ගෲප් එකේ ඉන්නවද? ඔව් සර්. ගෲප් ඔක්කොටම දාලා තියෙන්නේ ඈ. එතකොට දැන් අහගන්නකො මෙන්න මේ විදිහට තිබ්බොත් එහෙම x විශාලයි 3 කියන්නේ 3 අයිති වෙන්නේ නැහැ. මේ මෙතනින් මෙහෙම සමාන ලකුණක් දැම්මොත් 3ත් එක කියන එක. නමුත් මෙතනද කියන්නේ කෙලින්ම x සමානයි 3 x යගේ පරාසය. හරිද? එතකොට අපි අර මේ විදිහට දැම්මොත් y විශාලයි 3 කියලා දැම්මොත් මේම ලියලා ගන්නවා. දැන් y සමානයි 3 අපි දාලා තියෙනවා.
එතකොට මොකද කරන්නේ? x සමානයි ධන 1 සහ x සමානයි ඍණ 1. ඉරින්නා තේරුණාද? මේ විදිහට දාලා කිව්වොත් අර කිව්ව මම පරාසීලියට දැන් x සමානයි 3 කියන්නේ ධන 1 සහ ඍණ 1 තමයි x සමානයි ධන 3 විතර x යගේ. x සමානයි ධන 2.5 මිලිමීටර ශ්‍රුතියගේ බලන්න. x සමානයි ධන 2.5 මිලිමීටර ශ්‍රුතියගේ මේ x සමානයි ධන 2 කියන්නේ මේ මෙතන. මේ 2.5 ඉඳලා අඳින්න ඉරක්. අඩ ඉරක් අඳින්න වක්‍රයේ ඡේදන තැනට. අන්න මෙතනදී ඡේදන වෙනවා. ඡේදනත් කරන තැන ඉඳලා බලන්න වයිගලාගේ ඕගොල්ලෝට දාන්න එනවා 2.5 ඉඳලා අදින්න කඩේලා වක්‍රයේ ඡේදන වල තැන ඉඳලා වයිගලාගේ බලන්න කීයද x සමානයි 2.5 දී y සමානයි කීයද කියනවද ඔව් 14යි 14යිද 14යි 13.5ක් වගේ එන්න ඕන 16යි 16 මගේ 16යි ඔව් මෙතන හරියට ඔයගොල්ලෝ තාම 2.5 16 දාවේ බලන්න මගේ මේ පරිමාණයට තියෙනවා ඔයගොල්ලෝ හරියට පරිමාණය වදිනවනේ x සමානයි 2.5 16යි සර් 16 නේ හරියට වෙනව නේද 13.5ක් එන්න ඕනේ 13.5 හරියට ඇඳනම් 13.5 එන්න ඕනේ හරියටම මේ සමමිතිය අරන් ඇඳනම් 13.5 එන්න බලන්න එහෙම ආපු එක්කෙනෙක් ඉන්නවද 13.5 ආවද දැන් ඕගොල්ලන්ට අපේක දාන්න මොකද ප්‍රස්තාරයට අනුව එන්නේ හරියට ආවනම් x සමාන y සමානයි 2.5 x සමානයි 2.5 දී y වලගේ 13.5 13.5 ආපු එක්කෙනෙක් ඉන්නවද අපිට තුනේදී වෙලා තියෙන්නේ 19යි. ඒක නෙමෙයි. දැන් ඊට පස්සේ ඔන්න තව හොඳ ප්‍රශ්නයක් අහනවා. අහගන්න. ශ්‍රිතය එම අගයම ගන්නා x අගය. මේ ශ්‍රිතය කියන්නේ මේ y. ඊ අගයම ගන්නා x අගය බලන්න. මෙයා තවදුරටත් මෙහෙට දික් කරන්න. දික් කළා මේ මෙතනදී ඡේදන වෙනව නේද? එතන ළඟට බලන්න පල්ලෙහාට එතන ඉඳලා ආයෙ ඉඳලා බලන්න පල්ලෙහාට x වලගේ කීයද හරියටම බලන්න ශ්‍රිතය මෙම අගයම ගන්නා x යගේ බලන්න මේ මෙයා දික්තරට යන්න මේ පැත්තෙන් වක්‍රයේ ඡේදන වෙන තැනට එතන ඉඳලා පල්ලෙහාට ඉඳලා බලන්න එතන කියනවා x බලන්න කීයද කියලා හරියට බලන්න ඍණ 2.5යි ඍණ 2.5යි අනිත් අයට ලිව්වා සර්. ඔව්. ඒක මෙහෙම ලියන්න. ශ්‍රිතය එම අගයම ගන්නා x අගය ඍණ 2.5. ඍණ 2.5. දැන් ඔය වැදගත් කොටස් මම මේ ප්‍රස්තාර වලින් කියලා දෙන්නේ.
අන්න දැන් තව හොඳ ප්‍රශ්නයක් අහනවා. ඔන්න බලන්න. ශ්‍රිතේ ඒකක තුනක් 15ට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රිතේ කියන්නේ. ශ්‍රිතේ ඒකක තුනක් 15ට විස්ථාපනය කළ විට ඒ කියන්නේ මේ ශ්‍රිතේ 15ට තව ඇදෙනවා ඒකක තුනක් 15ට යනකොට ශ්‍රිතේ සමීකරණය. දැනට සමීකරණය මොකක්ද? ඔන්න ශ්‍රිතය ඒකක තුනක් 15ට යන විට කියලා ලිව්වා. දැන් අපි දන්නවා y සමානයි 2x වර්ගයේ ධන 1. උතනින් 3ක් අඩු කරන්න. 15ට අරන් යනවා කියන්නේ මේ පැත්තට එනවා 3ක් අඩු කරන්න. ඉහළට යනවා නම් 3ක් එකතු කරන්න ඕන. දැන් එතකොට y සමානයි 2x වර්ගයේ ධන 1යි ඍණ 3යි කියන්නේ ඍණ 2. අන්න ඒ ශ්‍රිතය තමයි ඔය ඒකක තුනක් 15ට ගියාම. वीडियो ऑन करने पा और वीडियो ऑन करने पा माइक ऑन करने मग प्रश्न දැන් ඒකක තුනක් 15ට යනකොට මොකද කරන්නේ? ශ්‍රිතෙන් තුනක් අඩු කරනවා. හැබැයි x වලින් නම් මෙහාට ගත්තොත් ඒක වෙනයි. ඒක මම වෙනම ප්‍රශ්න වලදී කියලා දෙන්නම්. දැන් පොඩ්ඩක් අහගන්න. ඒකක දෙකක් ඉහළට අරන් ගියොත් ශ්‍රිතය මොකද්ද වෙන්න ඕනේ? ඒකක දෙකක් ඉහළට අරන් ගියොත් දැන් මොකද කරන්න ඕනේ? ඒකක තුනක් 15ට ගියොත් අඩු කරා නම් ඒක දෙකක් ඉහළට ගියොත් මෙතෙන්ට දෙකක් මොකද කරන්න ඕනේ? කො එකතු කරන්න. අන්න හරි එකතු කරන්න. දැන් මෙතනින් 15ට අරන් ගිය නිසා 3ක් අඩු කරා. මෙන්න නව ශ්‍රිතය. ඒවා ඕව අහන්න බෑ. දැන් ප්‍රශ්න 3-4කම තියෙනවා මේකේ එකකින් අහලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්න 2-3ක් කරා වගේ. දැන් අන්තිම එක බලන්න. y සමානයි 2x වර්ගයේ ඍණ 5. y සමානයි 2x වර්ගයේ ඍණ 5 ශ්‍රිතේ. y සමානයි 2x වර්ගයේ ඍණ 5 ශ්‍රිතේ ශීර්ෂයේ ඛණ්ඩාංක. මේක අඳින්න ඕනේ නැහැ. ශීර්ෂයේ ඛණ්ඩාංක කියන්නේ මට ශීර්ෂය මොකක්ද? ශීර්ෂයේ ඉන්නේ සම්මිතිකක්ෂයේ සමීකරණයේ මේ වගේ එකක් සමානයි බිඳුවයි. y වලට ආවෙන්නේ මෙතන අගේ. බිඳුව ඍණ 5. අයි ඊයේ සතියේ මම අන්තිමට අර වගුවකින් කියලා දුන්නා නේද? එහෙනම් මෙයාගේ ශීර්ෂය බිඳුව ඍණ 5. තේරුණාද? හරි. හරි දැන් ඊළඟ ගැටලුවට අපි එමු. සර් පස්තාර පදින්න ඕනේද? ඈ? පස්තාර අදින්න ඕනේද සර්? ඔව්. දැන් ඊළඟ ප්‍රශ්නෙට එන්නකෝ ඊළඟ 37 වෙනි ගැටලුවට. දැන් අපි මේක ඉවර වෙනවා ඈ. හරි. ඒ වගුව තියෙන්නේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් බලන්න. y සමානයි ඍණ 2x වර්ගය ධන 3 මෙන්න මේ විදිහට අගයක් තියෙන්නේ. පොඩ්ඩක් ඔක යන්න. ඉතින් පොඩ්ඩක් තිබ්බ බලන්න ඒක හදලා ඇති සමානට xy ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 මේ මෙතන ඍණ 15යි. මෙයා ඍණ 5යි. මෙයා අපිට තියලා නැහැ මේ ටික. මෙයා ධන 3ක් කියලා දීලා තියෙනවා. මෙතන තියලා නැහැ මෙයා ඍණ 15. ඔන්න ওই ටිකනේ තියෙන්නේ බලන්න හරියට.
බලන්න ඩියුට් එකේ y වල මෙතන ඍණ 15. මෙයාගේ ඍණ 5. මෙයා හොයන්න ඕනේ බිංදුවේදී ධන 3. මෙතනදිත් හොයන්න ඕනේ. මෙතනදිත් හොයන්න ඕනේ. 3ේදී ඍණ 15. බලන්න හොඳට. තියනවා නේද එහෙම? වගුව හරිද? ඉස්තෙන් පුරවන්න වගේ ඔව් 37 දී අගේ වගුව ඉස්තෙන් ඒ කියන්නේ මෙතන මේ ටික ලියා ගන්න ඈ 37 මේවා ඉස්තෙන් තියෙන්නේ ඒ නිසා ඍණ 3 දී ඍණ 15 දාන්න ඍණ 2 දී ඍණ 5 දාන්න මෙහා ඉස්තෙනක් තියන්න බිංදුවේ ධන 3 තියන්න එකේදී ඉස්තෙන දෙකේදී ඉස්තෙන 3 දී ඍණ 5 දැන් මේ ඉස්තෙන් ටික පුරවන්න හැමෝම පුරවන්න හැමෝම ඉස්තෙන් ටික පුරවන්න අර මයික් ඔන් කරගන්න එපා. මේ කැමරාත් ඔන් කරගන්න. හරි නේද? ඔක්කොම පුරවගත්තද? ඒ ගානේ පොඩි වැරදි ටිකක් තියෙනවා මම ඒක මේ ස්ටෙප් පුරවලා කියලා දෙන්නම්. පුරවලා අපි මොනවද කරන්න කියලා කියන්නම්. දැන් y සමානයි ඍණ 2x වර්ගයේ ධන 3. ඉස්සෙල්ලාම ඍණ එක ආදේශ කරන්නේ x සමානයි ඍණ 1දී. මෙන්න මෙයා හරියට බලා ගන්න. ඍණ 2 වරක් ඍණ 1 වර්ගය ධන 3. ඔන්න දැන් බලන්න මෙතන කිය ඍණ 1 වර්ගය මට කියන්න ඍණ 1 වර්ගය කීයද? ඍණ 1 වර්ගය කීයද? ධන 1යි. එක්වරක් ඍණ 2 කීයද? ඍණ 2යි. ඍණ 2යි. ඍණ 2ට ධන 3ක් එකතු කරොත් කීයද? ධන 1යි. ධන 1යි. අන්න මෙතෙන්ද ධන 1. හොඳට බලන්න ඒක x සමානයි 1දී බලන්න. y සමානයි ඍණ 2 වරක් 1 වර්ගය ධන 3. මෙතනත් ඒකමනේ. මේ 1 වර්ගය 1යි. එක්වරක් ඍණ 2 ඍණ 2යි ධන 3යි කියන්නේ ඒකයි. මෙයාත් එක. මෙයා අපි අනිවාර්යෙන් ඍණ 5යි කියලා ගන්නවා. මේ සමමිතිය යනවා නිකන් මේ ඍණ 5ම තමයි. එහෙනම් x සමානයි 2. y සමානයි 2 වරක් ඍණ 2 වර්ගයේ ධන 3. මෙතනත් ඍණ ඈ. ඍණ 2 වර්ගයේ 4යි. 4 වරක් ඍණ 2 ඍණ 8යි ධන 3යි කියන්නේ ඍණ 5යි. මේ ඍණ 5ම එනවා. අන්න දැන් බගුව සම්පූර්ණ කරන්න හැමෝම. බගුව සම්පූර්ණ කරනකොට ඒ පොඩි වැරදි ටිකක් තියෙනවා හදාගන්න.
හරි දැන් අදින්න එක ඛණ්ඩාංග තලයේ ඉඳලා මේ ඍණ පැත්තේ වැඩි තියෙන්න ඕනේ ඈ. ඒ ඍණ 15ක් තියෙනවනේ. මේ ඍණ 15ක් තියෙනවා. ධන 3යි. මෙතන 2යි 4යි 6යි. දැන් වක්‍රය අදින්න ඕක. හැමෝම වක්‍රය අදින්න. වක්‍රය අදින්න හැමෝම දැන් හරියට නේද? මේ ඍණ 3ේදී ඍණ 15යි. මේ බලන්න. මේ ඍණ 3ේදී හරියට මේ මෙතනින් එන්න ඕන ඍණ 15යි. ඍණ 2ේදී ඍණ 5යි. මේ ඍණ 2ේදී ඍණ 5 මෙතෙන් එනවා. ඍණ 1ේදී ධන 1යි. ධන 1යි මෙතෙන් එනවා. බිංදුවේදී 3යි. බිංදුවේදී 3යි මෙතෙන් එනවා. එකේදී 1යි. එකේදී 1යි නැවත මෙතෙන් එනවා. දෙකේදී ඍණ 5යි. දෙකේදී ඍණ 5යි මෙතෙන් එනවා. තුනේදී ඍණ 15යි නැවත මෙතෙන් එනවා. අන්න බලන්න වක්‍රය ඔය ආකාරයට එනවා උපරිමයක් ලබා දෙන. අන්න ඔය විදිහට වක්‍රය යනවා. හැමෝම ඉක්මනට අදින්න. ඉක්මනට අදින්න. හරි දැන් මේකේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙන්නේ ඈ හොඳට බලන්න. මෙම වගේ ස්ටැන්ඩ් පුරවන්න කියන එක ඇතුලේ තියෙනවා. දෙක සුදුසු පරිමාණයක් භාවිතයෙන් සිතේ අන්න එකක් හරි. ඊළඟට මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින්. මේක මම මකන්න ඕනේ දැන්. හරිනේ. මෙන්න මේ විදිහට ලියාගන්න එතනදී ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින් පළවෙනි එක सममिति कक्षයේ සමීකරණය ලියන්න. ඔන්න ඒක ලියන්න. ඔබේ ප්‍රස්ථාරයේ ඇතුලින් सममिति कक्षයේ සමීකරණය ලියන්න. ඒක හරියි. सममिति कक्षයේ සමීකරණය ලියන්න. දෙක
ශ්‍රිතේ උපරිමගේ ලියන්න. දෙක ශ්‍රිතේ උපරිමගේ ලියන්න. හරිද? හතර y සමානයි ඍණ 3 වන විට x යගේ පරාසය ලියන්න. හතර තියෙන්න ඕනේ y සමානයි ඍණ 3 වන විට x යගේ පරාසය. හරිද? මේ ටික තියෙනවද බලන්න. හරිද? පහ ශ්‍රිතේ ධනවන අගේ පරාසය ලියන්න. ශ්‍රිතේ ධනවන අගේ පරාසය ලියන්න. පහ. 6 ශ්‍රිතේ ධන ලෙස වැඩි වෙන අගේ පරාසය ලියන්න. 6 ශ්‍රිතේ ධන ලෙස වැඩි වෙන අගේ පරාසය ලියන්න. 7 ශ්‍රිතේ ධන ලෙස අඩු වෙන අගේ පරාසය ලියන්න. දැන් ඉක්මනට උත්තර ලියමු. ටක් හරි කීය දෙන්නේ? සමමිතික අක්ෂයේ සමීකරණය වෙනසක් වෙන්නේ නැහැ නේද? සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි අනිවාර්යයෙන්. ඊළඟ ශ්‍රිතී උපරිම අගය. දැන් මෙතන ශ්‍රිතේ උපරිම අගය. මට කියන්නේ මේකේ උපරිම අගය කීයද? උපරිම අගය ධන 3යි. ධන 3යි උපරිම අගය. අන්න ඒකත් හරි. ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද? හැරුම් ලක්ෂයේ කණ්ඩායම කියලා එකක් තියෙනවද? බිඳුවේ ධන 3. ඈ? ඔව්. හැරුම් ලක්ෂයේ කිව්ව මොකද්ද කියන්නේ මට? හැරුම් ලක්ෂයේ බිඳුව ධන 3. ඔව් බිඳුවේ ධන 3. බිඳුව ධන 3. හැරුම් ලක්ෂය බිඳුව ධන 3 ඒ කියන්නේ ශීර්ෂය. තේරුණාද? හැරුම් ලක්ෂය කිව්වේ මොකද්ද? ශීර්ෂය. හැරුම් ලක්ෂය කිව්වේ මොකද්ද? ශීර්ෂය. දැන් හතරවෙනි එක අර කලින් අහපු එකක්ම මම කිව්වේ y සමානයි ඍණ 3 කියලා නේද? y සමානයි ධන 3 කියලා ඔකේ තියෙන්නේ. y සමානයි ඍණ 3. අඳින්න y සමානයි ඍණ 3 රේඛාව මේ තියෙන මෙතනින්. ඒකත් දිගින් කොහොම අඳින්න මොකද y සමානයි කියලා තියලා තියෙන නිසා y සමානයි ඍණ 3. මෙන්න මෙතන ඡේදන තැන ඉඳලා අඳින්න බලන්න මේවට. ඇඳලා මට අගයන් කියන්න ඕගොල්ලෝට ආපු අගයන් කියන්නේ x සමානයි y සමානයි ධන 3 වෙන විට
x සමානයි යෝ කියන්නේ කීයද ආවේ? ධන කීයක් වගේද? 1.7ක් 1.5 1.5යි. ධන 1.5 x සමානයි ඍණ 1.5. ඔන්න ඔය ටික. පිළිගන්න. දැන් ඊළඟට හොඳ ප්‍රශ්න තුනක් තියෙනවා. හොඳට ශ්‍රිතේ ධනවල අගේ පරාසය. මට කියන්න මෙන්න මේ ශ්‍රිතේ කියන්නේ වක්‍රයට. හොඳට අහගන්න. ශ්‍රිතේ කියන්නේ වක්‍රයට. ඒතර මේ තමයි වක්‍රය. මෙන්න මෙතනින් x අක්ෂය අපි ඇද්දට පස්සේ මේ මෙතනින් උඩට මේ මෙතන ඉඳලා මේ ටික ධන. මේ ටික ධන. මේවා ඍණ. මේ ශ්‍රිතේ ඍණ ලෙස පවතින. එහෙනම් ශ්‍රිතේ ධන වෙන්නේ කොතනද? මෙතන ඉඳලා මෙතෙන්ට. මෙතන ඉඳලා මෙතෙන්ට ධන වෙනවා. බලන්න මේ අගයන් දෙක x අක්ෂයෙන් මෙතන x අක්ෂයෙන් නේ මේ y එහෙම එක බලන්න යන්න එපා. මේ x අක්ෂයත් එක්ක හරියට බලන්න මේ ශ්‍රිතය y අක්ෂයේ කපන අගයන් දෙක බලන්න හරියට. ඔව්. ඔන්නේ ධන ලෙස වැඩි වෙන ධනවන අගේ පරාසය. ධන ලෙස වැඩි වෙන නෙවෙයි ධනවන අගේ පරාසය. කීයද කියන්නේ මට මේ ධන ලෙස මෙතනින් කැපෙන්නේ කීයද කියන්නකෝ ධන අගේ 1 කීයක්ද? 2ක්. ධන 1.2යි ඍණ 1.2ද? ඔව් සර්. අන්න එහෙනම් ශ්‍රිතය ධනවන අගේ පරාසය. එතකොට අපි අන්න x අගේ විශාලයි හෝ කුඩායි. ඍණ 1.2 ධන 1.2. දැන් මෙතනදී හොඳට අහගන්න. මේ මෙතන මේ සමාන ලකුණ ඉන්නේ නැහැ. හේතුව මේ මෙතනදී අගය ශ්‍රිතේ අගය මේ මෙතන x වල අගයේදී මෙයා බිඳුවයි. ඍණ 1.2 බිඳුවයි. බිඳුව කියන්නේ ධනවත් ඍණවත් නෙවෙයි. ඒ නිසා පරාසය දිනකොට මෙන්න මේ විදිහට සමාන ලකුණ දාන්නේ නැහැ. ඔයාට මේක අපහසු නම් මෙන්න මෙහෙම ලියන්න. හෝ x සමානයි ඍණ 1.2 සිට x සමානයි ධන 1.2 සිට නෙවෙයි අතර සිට කිව්වොත් එයාට අයි කියනවා x සමානයි ඍණ 1.2ක් x සමානයි ධන 1.2ක් අතර කියලා ලියන්න. අතර කියලා කිව්වම මේ ඍණ 1.2යි වෙන්නේ නැහැ. ධන 1.2යි වෙන්නේ නැහැ. මේ විදිහට ලියුවාම ඍණ 1.2යි වෙන්නේ නැහැ. ධන 1.2 අයිති වෙන්නේ නැහැ. මෙයා පැටලෙනවා වගේ නම් මෙහෙම ලියුවට කමක් නැහැ. ඒකිනුත් අදහස් වෙනවා මේ x සමානයි ඍණ 1.2ක් x සමානයි ධන 1.2ක් අතර කියලා ලියන්න. එතකොට මේ දෙන්න අයිති වෙන්නේ නැහැ. මේ දෙකම ඔයා ලියන්න දැන්. තේරුණාද මේ කොටස? තේරුණා නේද? හරිද? දැන් ඊළඟට කොටසේ අහනවා ශ්‍රිතයේ ධන ලෙස වැඩි වන ආගේ පරාසය. දැන් මේ බලන්නකෝ මේ මෙතනදී. මේ ශ්‍රිතය මෙන්න මේ ටික ගත්තොත් ධන ලෙස වැඩි වෙනවා. මේ ටික ධන ලෙස වැඩි වෙන ආගේ පරාසය. මේ මෙතන ලියන්නේ. ධන ලෙස වැඩි වේ. එහෙනම් ධන ලෙස අඩු වෙන්නේ කොයි කැලේද? මේ ටික මේ ධන ලෙස අඩු වෙනවා. මේ. ඒකත් කොහොමද හිතලා ලියාගන්න? ධන ලෙස
අඩු වේ. ධන ලෙස වැඩි වේ, ධන ලෙස අඩු වේ. ධන වනාගේ පරාසය මේ ටික ඔක්කොම. මෙයා ධන ලෙස වැඩි වේ, ධන ලෙස අඩු වේ. ඒ විදිහට ලියන්න. දැන් මේක අහගන්නකො තව ටිකක් මම මෙතනින් කියලා දෙන්නම් මේ මෙතන මේක වැඩි. මෙන්න මෙයා ශ්‍රීන ලෙස වැඩි වෙනවද අඩු වෙනවද? මට මෙතන කියන්න මේ මෙතන ඉඳලා මේ ඇඳලා කියන කෑල්ල ඍණ ලෙස අඩු වෙනවද වැඩි වෙනවද? අපි දන්නවා ඍණ කියලා. මට කියන්න මේ මෙතනලා මෙතෙන්ට තියෙන ටික ඍණ ලෙස අඩු වෙනවද වැඩි වෙනවද කියලා? වැඩි වෙනවා. වැඩි වෙනවා. තව ළමයි කියන්නේ අනිත් අයත් කියන්න මට අඩු වෙනවා. අඩු වෙනවා. තව කියන්න උත්තර දෙක දෙකේ වැඩි වෙනවා. බලන්න. වැඩි වෙනවා. වැඩි වෙනවා. මෙන්න බලන්න x වලගේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ මෙහෙට යනවා. දැන් මේ ඍණ තුනේදී y වලගේ ආවේ 15යි ඍණ 15යි. ඍණ දෙකේදී y වලගේ ඍණ 5යි. ඍණ 15ද විශාල ඍණ 5ද? ඍණ 5. ඍණ 5. මේ බලන්න. ඍණ එකේදී ඍණ එකේදී අපිට ආවේ ඍණ එකේදී මෙහාට එනවා නේ. මෙහෙට එනවා මේ. ඍණ එකේදී ධන එකත් ඊට වඩා විශාලයි. එහෙනම් x වලගේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ශ්‍රිතයාගේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා මේ හරිය. එහෙනම් මෙන්න ඒකත් ලකුණු කරගත්තත් කමක් නැහැ වල මෙන්න මේ ටික ඍණ ලෙස වැඩි වේ. අන්න එහෙම ලියාගන්න. එහෙනම් මට කියන්න මේ ටික මොකද්ද වෙන්නේ? මෙන්න අඩු වෙනවා. x වලගේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට y වලගේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඍණ ලෙස වෙනත් පාඩකින් ලියාගන්න අඩු වේ. එකම ප්‍රස්තාරය ඔක්කොම කියලා දුන්නා. ධන ලෙස වැඩි වේ, අඩු වේ, ධන ලෙස වැඩි වේ, ඍණ ලෙස වැඩි වේ, ඍණ ලෙස අඩු වේ. එකේම ලකුණු කරගන්න ඔක්කොම මේකේ අහලා නැහැ. ඒ වුණාට මේකෙන් ඕක ඉගෙන ගන්න. ඒතකොට ඕගොල්ලන්ට අය ප්‍රස්තාරයක ඇහුවත් අගේ විතරයි වෙනස්. ඕකම තමයි අය කතා කරන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. හැමෝටම තේරුණා නේද ඒක? තේරුණා සර්. අන්න ඒකට මෙතන ඔහම ලකුණු කරගන්න ඕගොල්ලෝ ඈ. ඒක ඕගොල්ලෝ නැවත බලනකොට මේක ඕගොල්ලන්ට මතක. හරි. දැන් එහෙනම් ඔන්න ශ්‍රිතය ධන ලෙස වැඩි වෙන අගේ පරාසය අපි ලියමු. ලියන හැටි දැනගන්න එපයි දැන්. ක්‍රම දෙකටම ලියමු ඈ. ඔන්න ශ්‍රිතය ධන ලෙස වැඩි වෙන අගේ පරාසය මේ ඍණ 1.2 ඉඳලා බිඳුවට. ඍණ 1.2කට වඩා විශාලයි x උඩයි බිඳුව. ඔන්න එක. හෝ නැත්තම් මෙහෙම. x සමානයි ඍණ 1.2ත් x සමානයි බිඳුවත් අතර අන්න ඔය විදිහට ලියන්න. දෙකම අපි ලියමු ඈ. ඒතකොට ඔයගොල්ලෝ විභාගෙට මෙයා ලිව්වත් හරි. මෙහෙම දැම්මනම් ලකුණු නැත. සමාන ලකුණු දැම්මම ලකුණු නැහැ. බිඳුව ධනවත් ඍණවත් නොවේ. ඒ නිසා මෙතෙන්ට මේ ඍණ ඒකට හේතුව මේ අහගන්න ආයපව ඍණ 1.2 දී y වලගේ බිඳුවයි. ධන 1.2 දී y වලගේ බිඳුවයි. අන්න y බිඳුව කියන එක නා ධනවත් ඍණවත් නෙවෙයි. ඔන්න මම ඒකට හේතුවක් කියලා දුන්නා. ඇයි මෙයාගේ ඍණ 1.2 බිඳුවත් අයිති වෙන්නේ නැත්තේ කියන එක. ඒක පැහැදිලි වෙන්නේ.
ශ්‍රිතේ ධන ලෙස අඩුවන අගය පරාසය ඊළඟට බලමු. මෙයා 6 නේ 4. ශ්‍රිතේ ධන ලෙස අඩුවන්නේ බිඳුවේ ඉඳලා ධන 1.2. එහෙනම් බිඳුවට වඩා x විශාලයි උඩයි ධන 1.2. මෙහෙම හෝ නැත්නම් x සමානයි බිඳුවත් x සමානයි ධන 1.2ත් අතර කියලා ලියන්න. මේ ඔය මේ ගානේ ගණන් තුනක් උතර තියෙනවා. ඔයාලා මේ භාගයට ඇහුවොත් ඕක ගණන් තුනක් උතර. එක ගානේ කියලා. දැන් අද සමාන්තර ශ්‍රේණී මන් ටියුට් එක එවලදී ඒක දවස් කීපයක් හරි දාලා මේ සතියේ ඉවර කරනවා. ඒකේ තව ඈ කොටසක් තියෙනවා. ඈ කොටස කියනවා y සමානයි 2යි ශ්‍රේණියක සරල රේඛාව ඉහත ඛණ්ඩාංග තලයේම ඇද එම රේඛාව මහා වක්‍රයේ ඡේදන වන ලක්ෂවල ඛණ්ඩාංගයෙන් තවත් ගානක් තියෙනවා. ඉච්චර අහන්නේ නැහැ විභාගෙට. නමුත් මම මේකේ මේ ප්‍රස්තාරවල අහන්න පුළුවන් කොටස් එක ගානකින් ගොඩක් දෙනවා. එතකොට එක ගානක් හදපුවම ගණන් තුනක් හදුවා වගේ. ඇයි මොකද නැත්නම් ආපහු ප්‍රස්තාර දිගට ගන්නේ? ඒකයි. ඒකෝල මෙතන ප්‍රස්තාර ගණන් අපි 10ක් හදුවොත් 30ක් හදුවා වගේ. නැත්නම් ප්‍රස්තාර 30ක් අදින්න වෙනවා. ඒකෝල වෙලා යනවා. දැන් එහෙනම් මෙයාට අගේ වගුවක් පිළියෙල කරමු අපි. අපි දන්නවා මෙයාගෙන් ලැබෙන්නේ සරල රේඛාවක් ගන්න පුළුවන් ලේසිම අගේ තුන තමයි ඍණ 1 බිඳුව ධන 1. එහෙනම් 2x කියන්නේ මොකක්ද බලන්න. ඍණ 1 වරක් 2 ඍණ 2යි බිඳුව වරක් 2 බිඳුවයි දෙවරක් 1 2යි. එක ගානේ අඩු කරන්න. එක ගානේ අඩු කරන්න. එතකොට y වෙලා කියනවා ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි බිඳුවයි ඍණ 1යි ඍණ 1යි ධන 2යි ඍණ 1යි ධන 1යි. ඍණ 1කේදී ඍණ 3යි. ලකුණු කරන්න. ඍණ 1කේදී ඍණ 3. මෙන්න මෙතන. බිඳුවේදී ඍණ 1 බිඳුවේදී ඍණ 1. ධන 1කේදී ධන 1යි එකේදී 1යි මෙතෙන්නේ. යා කරන්න මෙන්න මේම සරල රේඛාවක් වෙනවා. ඔන්න යා කරන්න ඒක ලියන්න y සමානයි 2යි. තවත් එකක් මොන්නේ නැහැ. මේ ගාමී ප්‍රස්තාරේ ගොඩාක් දේවල් කියනවා. හරි නේද? චූට්ටක් ඉන්න සර්. අදින්න තියෙන්නේ. ප්‍රස්තාර අදිනවා සර්. මේ රේඛාව නේද අදින්නේ? ඔව් සර්. හරි. අදින්න. ඊට පස්සේ ඒක තව ටිකක් කියලා දෙන්න තියෙනවා අර ලක්ෂවල කණ්ඩායම ඉක්මනට අදින්න ප්‍රස්තාරය.
හරි. දැන් හරි නේද? දැන් මෙන්න අහනවා මෙන්න මෙයා හරි. ඔව් මේ රේඛාවයි මේ වක්‍රයයි ඡේදනය වෙනකොට දැන් දික්කදී මෙන්න පෙන්නන්නේ ඡේදනය වෙන තැන මේ මෙතන එක. ඊළඟ මෙතන එක. ඕගොල්ලෝ බලන්න හරියට එහෙම වෙලා තියෙනවද මේ x සමාන 1යි ඍණ 2යිද කියලා බලන්න. එතන ඉඳලා x වල අගයන් දෙක බලන්න කීයද කියලා. අපි එක කණ්ඩායමක් ගියලෙමු. මෙයා. මේ මෙතනදී හරියට ඡේදනය වෙනවා මේ ඍණ දෙකේදී මේ මෙතෙන්ට කීයද කියලා බලන්න. මේ ලක්ෂ්‍ය කණ්ඩායම වල කියන්නකෝ x වලගේ කීයද? ඉක්මනට කියන්නේ බලලා කියන්නේ. දශමද හරියට මෙනවද කියලා බලන්න. x වලගේ කීයද ඔයගොල්ලෝට ඇවිල්ලා තියෙන්නේ? කවර එක කියන්නේ? තමන්ට අපු උත්තරේ කියන්නේ. ඔව්. ඔව් කීයද? මේ රේඛාව ඇඳහම මේ වක්‍රය මෙතනදී ඡේදනය වෙනවා. ඔයා එතනදී කඩේක් ඇඳලා බලන්න x වලට කීයද ඇවිල්ලා තියෙන්නේ? කීයද? ඍණ දෙකද? ඍණ 2.0 ගන්න. ඍණ 2. ඍණ 2. එහෙනම් y එන්නේ ඍණ 5 නේද? ඔව් සර්. y වෙන්නේ ඍණ 5. එහෙනම් එක කණ්ඩායමක් ඍණ 2 ඍණ 5. සහ අනිත් එක බලන්න. මේ මෙතන බලන්න. x වලගේ එකයි y වලගේ බලන්න එකද? x එකයි y එකයි. එකක් බලන්න. මෙතනින් x වලගේ බලන්න මෙතනින් y වලගේ බලන්න. ඔව්. x එකයි y එකයි. එහෙම දෙන්නේ 1 1. ඔන්න ඔය ලක්ෂයේ කන්න. අන්න ඒ වගේ සරල රේඛාවක් දීලා ඒකේ ඇඳලා වක්‍රයේ ඡේදන වල ලක්ෂ්‍ය වල ඛණ්ඩාංග ලියන්නේ. සමහර අවස්ථාවල කියනවා වක්‍රයේ ඡේදන තැන් වල x වලගේ ලියන්නේ කියලා. එතකොට x වලගේ විතරයි කියන්නේ. x වලගේ විතරයි. මෙතනදී ඛණ්ඩාංග ලියන්නේ කියලා කියනවා. ඛණ්ඩාංග ලියන්නේ. ගණන් තුනක් කියලා දුන්නා. දැන් ඉවර කරන්න ඔක්කොම අය ප්‍රස්තාරන ඔයගොල්ලන්ට කිසිම හේතුවකින් බැරි වෙන්න බෑ. ගොඩක් කාලය අරගෙන මේ කියලා දුන්නා. ලියවි ඉවරයි සර්. හැමෝම ඉවරද? ඉවරයි සර්. හරි. හැමෝටම තේරුණාද? තේරුණාද? එහෙනම් අපි ඊළඟ ගානට යමු. බලන්න 38 වෙනි ගාන බලන්න. හැමෝම 38 වෙනි ගාන බලන්න. බලන්න 38 වෙනි ගාන මෙහෙම තියෙනවා. චෙක් කරගන්න ටියුටර් එකත් එක්ක මේ විදිහට කියනවා කියලා 2x වර්ග ඍණ 5 සුදී ප්‍රස්ථාරය ඇඳීමට සකස් කළ අසම්පූර්ණ වගුවක් කියලා තියෙනවා. ඔන්න වගුව. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 මෙන්න x වල අගයන්. මෙතෙන්ට 15 මෙයා 3 මෙයා 20 මෙයා ඍණ 5 මෙතන 30 මෙතන 30 මෙතන 13. මෙතන 13 තුනේදී 13 ඍණ තුනේදී 13 ධන තුනේදී 13 13 නේද එතනදී තියෙන්නේ. ඔව් සර්. හරි. දැන් ඉක්මනට වගුවේ ස්ටැප් පුරවන්න ඕගොල්ලෝ. වගුවේ ස්ටැප් පුරවන්න හැමෝම. සර් 13 පේන්නේ හරි පොඩිටනේ සර්. ඈ 13 පේන්නේ පොඩියට සර්. පණ ටියුටර් නැද්ද?
ප්‍රස්ථාර ටියුට් එක හම්බුනේ නැද්ද දුවට? අය දාන්නක හැම ටියුට් එක ගන්න. සමාන අවස්ථාවේ ඕලෙවල් විභාගෙට මෙහෙමත් ගණන් ඔය විදියට මේ කියන්නේ 10 වසරකින් අහන ගණනුත් දාලා තියෙනවා. නැත්නම් අපිට වෙනත් විදියට 11 වසරේදී පොඩ්ඩක් මේක වඩා වෙනස් වෙනවා. හරි. දැන් එහෙනම් ශ්‍රුතේ අනිත් අගයන් ටික හොයමු. ශ්‍රුතේ යන්න ඍණ එකේදී x සමානයි ඍණ එකේදී බලන්න. y සමානයි දෙවරක් ඍණ එකේ වර්ගය ඍණ 5. එහෙනම් y සමානයි ඍණ එක වර්ග කරන්න. ඍණ එක වර්ග කරපුවම ධන 1යි. 1 වරක් 2 2යි. 2 ඍණ 5 ඍණ 3යි. ඊළඟට අපිට x සමානයි ධන එකේදී x සමානයි ධන එකේදී ඔන්න එනවා y දෙවරක් 1 ඒකේ වර්ගය ඍණ 5. මට කියන්න එකේ වර්ගය කීයද? 1යි. 1 වරක් 2 2යි. 2 ඍණ 5 කීයද? ඍණ 3යි. ඍණ 3යි. මෙතනත් ඍණ 3යි. එකේදී මට කියන්න ඕගොල්ලෝ එකේදී කීය දෙන්න ඕනේ? ඔව් දැන් එමු. එකේදී කීය දෙන්න ඕනේ? ධන 3. ධන 3 දෙකේදී කීය දෙන්න ඕනේ? ධන 3. ඔව් මෙතන තියෙන්නේ ඍණ 3 මෙතෙන්ට ධන 3යි. හරි. සමමිතියක් නේ. සමමිතියක් නේ. මෙහෙම එකේදී බලන්න. y සමානයි දෙවරක් එකේ වර්ගය ඍණ 5. අන්න y සමානයි. එකේ වර්ගය 1යි 2 ඍණ 5 අන්න දැක්කද ඍණ 3. මේ මෙතෙන්ට ඍණ 3. දැන් දෙකේදී බලන්න. x සමානයි දෙකේදී y සමානයි දෙවරක් දෙකේ වර්ගය ඍණ 3. ඍණ 5. අන්න දෙකේ වර්ගයේ 4යි 8යි. 8ෙන් අඩු කරන්න 5. ධන 3යි. අන්න මෙතෙන්ට ධන 3යි. දැන් මේ බලන්නකෝ ඍණ 5 ඍණ 3 ධන 3 13 සමමිතියක්. ඉවරයි සර්. ප්‍රස්ථාරයේ දැන් අඳිමු අපි හැමෝම දැන් ඉන්න කණ්ඩායම් තලයේ අඳින්න. දැන් සුදුසු පරිමාණයක් යොදලා අඳින්න තියෙන්නේ අන්න උඩට 13 තියෙන්නේ දැන්. දෙකෙන් දෙකට ගන්න. දැන් බලන්න. ඍණ 3ේදී 13යි. ඍණ 3ේදී 13යි මේ. ඍණ 2ේදී 3යි. ඍණ 2ේදී 3යි. ඍණ 1ේදී ඍණ 3යි. ඍණ 1ේදී ඍණ 3යි. බිංදුවේදී ඍණ 5යි නේ. බිංදුවේදී ඍණ 5යි මෙතෙන්. එකේදී ඍණ 3යි. එකේදී ඍණ 3 අන්න සම්මිතිය. දෙකේදී ධන 3යි. අන්න සම්මිතිය මෙතෙන් එනවා. තුනේදී 13. බලන්න වක්‍රය ගානට මිනෝන වක්‍රය. y සමානයි 2x වර්ගය ඍණ 5. අඳින්න ලස්සන. දෙකයි x වර්ගය ඍණ 5.
බලන්න හැමෝම ප්‍රස්තාරය හරියට හරි සර්. හරි. දැන් අපි බලමු උත්තර ලියන්න. සර් විභාගයට සර් ප්‍රස්තාරවල සර් මේ ප්‍රශ්න දැනුන ප්‍රශ්න දැනුන සර් ලියන්න. සර් මියුට් වෙලා. සෝරි මම. හරිනේ? හා. මොකද්ද කියන්නකෝ සම්මිතියක්සේ සමීකරණය? x සමානයි බිඳුව. ඔව්. මේ වගේ හැම එකම එහෙමනේ ආවේ. බිඳුව. දෙක. ඊළඟ අහනවා සම්මිතියක්සේ සමීකරණයකින් ශ්‍රුතේ අවමාගය උගයන්. ශ්‍රුතේ ඍණ 5. ඍණ 5. අවමාගය ඍණ 5. අවමාගය ඍණ 5යි. තත්හයි. දැන් හැමෝටම හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕනේ. හරියට. ඊළඟට ශ්‍රුතේ ඍණවන අගය පරාසය. මට මේකෙන් දැන් අන්න ශ්‍රුතේ ඍණවන අගය පරාසය. මොකද්ද? කොතනින්ද කොතෙන්ද? ඔව්. මේ බලන්න. මෙතන ඉඳලා මේ මෙතන ඉඳලා මේ ශ්‍රුතිය ඍණ මේ 1.5 ධන 1.5කට ඍණ 1.5යි ධන 1.5යි. එහෙම. 5. ඍණ 1.5ට වඩා විශාලයි x උඩයි ධන 1.5. හෝ එහෙම නැත්නම් ලියන්නේ කොහොමද? ඍණ 1.5 ධන 1.5 අතර අන්නේ කලිය. අතර ऋण 1.5 धन 1.5 අතර. දැන් මට එහෙනම් මේකේ අනිත් ඒවා අහන්න ඒකත් අපි කරගමු. මෙන්න මේ ටික. මෙන්න මේ ටික මොකක්ද? මේ මෙතන ඉඳලා මෙතෙන්. මෙන්න මේ ටිකට වෙන්නේ මොකක්ද? ශ්‍රුතේ ධන ඍණ ලෙස වැඩි වෙනවද අඩු වෙනවද? මේ ටික. මේ ටික. කියන්න බලන්න. අඩු වෙනවා. මේ මෙතන මෙතෙන්ද ඕම් ඔය කියන ටික මේ මෙයා ක්‍රමයෙන් වැඩි වීගෙන යනකොට අඩු වෙනවා. මෙයා මේක අඩු වෙනවා දැක්ක. එහෙනම් මෙයාට අපි ලියන්න ශ්‍රුතය ඍණ ලෙස අඩු වේ. ඒක අහලා නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ වැදගත්. මේ ටිකට මොකද වෙන්නේ මේ ටික? ඔව්. මෙතනද ඍණ ලෙස අඩු. ඔව්. ශ්‍රුතය ඍණ ලෙස වැඩි වේ. අන්න ඍණ ලෙස වැඩි.
එතකොට මේ මෙතන මෙතෙන්ද ගන්න ලෙස වැඩි අඩු වෙනවද කියන එක එතනින් බලන්න පුළුවන්. ඒකත් ඕන ලියා ගන්න. දැන් මෙතන ඉඳලා මෙතෙන්ද මේ මෙයා ගියාගේ මෙතෙන් එනවා. මෙයා එනකොට මෙතෙන් එනවා. මෙයා එනකොට මෙතෙන් එනවා. මෙයා ශ්‍රිතය ධන ලෙස වැඩි වෙනවද අඩු වෙනවද? මෙයා මේ ටික. මොකද්ද වෙන්න ඕනේ? අඩු වෙනවා. ධන ලෙස වැඩි වේ නේද? මේ බලන්නකො මේ. මේකයි බලන්නේ මේ ඍණ දෙකේදී මෙයානේ. තව මේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට. එතකොට මෙහෙට යනකොට තව වැඩි වෙනවා. එහෙනම් ධන ලෙස වැඩි වෙනවා. දැන් මෙයා මේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන දැන් මෙහෙට යනකොට මෙයා ධන ලෙස වැඩි වෙනවා. මෙතන ධන ලෙස අඩු වෙන්නේ. ඒකෙම වලින් ධන ලෙස අඩු වෙනවා. මෙතන ළමයි ටික ධන ලෙස වැඩි වෙනවා. එකක් තියාගන්න. ධන ලෙස වැඩි වෙනවා. ශ්‍රිතයාගේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. මෙතනදී මෙතෙන් එනවා, මෙතනදී මෙතෙන් එනවා, මෙතනදී මෙහෙට එනවා. එහෙනම් අඩු වෙනවා. ඒතකොට ක්‍රමක්‍රමයෙන් වැඩි වීගෙන යනකොට මෙයා වැඩි වීගෙන යනවා. ධන ලෙස වැඩි. ඒවත් ලියාගන්න. ඔය හැම එකම මම ඕක ලියා ගන්න දෙනවා. ඒක ඔයගොල්ලෝ ඕක මතකයි. ධන ලෙස අඩුවේ එහා පැත්ත ධන ලෙස වැඩි. ඒක බලන්නේ මෙහෙමයි ඈ. ඉස්සල්ලාම මෙන්න මේ අන්තිමයෙන් බලන්න. ඍණ 3ේදී y වලාගේ බලන්න 13යි. ඍණ 2කට එන්න. ඒ ඍණ 2කේදී 4යි. අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ශ්‍රිතයේ යකය මෙතන ධන ලෙස අඩුවීමක් තියෙනවා. දැන් මෙතනදී බලන්න. දෙකේදී කීයද? මේ 3යි. 3ේදී අන්න මෙහෙම මේ වැඩි වෙනවා. ධන ලෙස වැඩි වෙනවා. මේක බලන්න. අගයන් දෙකක් ගන්න කියන්නේ. එතකොට ලේසි. මේ ඊළඟ කොටසේ තියෙන්නේ මේක හතරවෙනි කොටසෙ මෙහෙම වෙන්න ඕනේ. y විශාලයි ධන 2. එහෙම හදාගන්න එතන. y විශාලයි ධන 2 වන විට x යගේ පරාසය. මේකත් මට කියලා දෙන්න ඕනේ. ඒකෝට හරි. එයාට y විශාලයි ධන 2 වන විට x යගේ පරාසය ඔය ඊළඟ එක. y විශාලයි ධන 2 වන විට x යගේ පරාසය. අන්න දැන් හොඳට අහගන්න. y විශාලයි ධන 2 කියන්නේ y වලාගේ දෙකට වඩා විශාලයි කිව්වම 2යි වෙන්නේ නැහැ. දෙකට වඩා විශාලයි කිව්වම 3 4 5. 2යි වෙන්නේ නැහැ. එහෙනම් කඩිරි රේඛාවක් අඳින්න ඕනේ මෙතන. මෙන්න y සමානයි 2 රේඛාව. y විශාලයි 2 රේඛාවට වා කඩිරි රේඛාවක්. y විශාලයි නෙමෙයි කුඩයි කියලා දාන්න. කුඩයි. ඊළඟ එකේ මම විශාල එක දෙන්නම්. කුඩයි කියලා දාන්න. y කුඩයි. y කුඩයි ඍණ 2 වන විට x යගේ පරාසය. දැන් මේ y කුඩයි ඍණ 2. මෙන්න අපි y සමානයි ඍණ 2. හැබැයි අපි මෙතන y සමානයි ඍණ 2 රේඛාව ඇඳලා තියෙන්නේ කඩේල වලින් ඇඳේ ඍණ 2යි වෙන්නේ නැහැ කියලා පෙන්නන්න. දැන් බලන්න මෙන්න මේ තමයි රේඛාව. මෙතනින් එහාට විශාලයි. මෙතනින් එහාට කුඩයි. ඕගොල්ලෝ මේ මෙතනින් අපි දැන් තව එහාට අසමානතා කරනවා. ඒකෝට මේව හොඳට ඉගෙන ගන්න. මේ පැත්ත කුඩා. අන්න. මේ පැත්ත විශාල. එහෙනම් ඒ කුඩා වෙන්නේ මේ මෙතන. බලන්න මෙතන අගේ මේ මෙතන අගේ.
බලන්න මේ අගයක් දෙක කීයද කියලා. ඍණ 1.8යි ධන 1.8යි. මෙන්න මෙහෙම ලියන්න. ඍණ 1.8ට වඩා විශාලයි x ධන 1.8ට වඩා පුදුයි. මෙයා අයිති වෙන්නේ නැහැ. ධන 1.8ට වඩා පුඩයි. මෙයා සමාන වෙන්නේ නැත්තේ මේ ඔයාලට මෙහෙම දුන්නා නම් කුඩායි සමානයි දෙක කියලා තිබ්බනම් මේ මෙතෙන්ටත් මේක එනවා. එහෙනම් එහෙම කියලා නෑ. උන්න ඔය විදිහට කියන්නේ. එහෙමනම් අපි කියනවා නම් ඍණ 1.8ත් ධන 1.8ත් අතර කියලා ලියවනම් හරි. ඔය ඉවරයි සර්. හරි. දැන් මේකේ තව කොටසක් අහනවා නේද? බලන්න. ඉහත ශ්‍රුතිය ඒකක හතක් ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රුතිය ලියන්න. ලියන්න බලන්න. දැන් මේ ප්‍රස්තාව හොඳම දැනුමක් දැන් දීලා තියෙනවා. කොටසේ ශ්‍රුතිය ඒකක හතක් ඉහළට ගියාම මොකද්ද අපේ ශ්‍රුතිය? y සමානයි 2x වර්ගය විට 5. ඒකක හතක් ඉහළට යනවා කියන්නේ ධන 7 දැන් ශ්‍රුතිය කියන්නේ y සමානයි 2x වර්ගය ධන 2 වෙනවා. මේ ශ්‍රුතියේ සමමිතික අක්ෂයයි ශීර්ෂයයි ලියන්න. ප්‍රස්ථාරය හැදෙන්නේ නැහැ කියන්නේ කීයද? එම ශ්‍රුතිය සමමිතික අක්ෂයේ සමීකරණය කීයද? මේ ශ්‍රුතිය සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි. x සමානයි බිඳුවයි යනවා. x සමානයි බිඳුවයි. හරි. දැන් ඊට පස්සේ බලන්න අවම අගය අහනවා. එහෙනම් මේක අදින්න නැතුව අපි කියන්න පුළුවන් අවම අගය මොකක්ද මේකේ? ධන 2යි. අන්න හරි ධන 2. මේකේ ප්‍රශ්න ටිකක් වැඩි නෝන් මම දන්නේ. අමතරව මේ ටිකක් කියනවා. ඒතකොට හොඳට අවබෝධ වෙනවානේ ඔයගොල්ලෝගේ ප්‍රස්තාර තමයි වැදගත්. ලකුණු 10ක් කෙලින්ම තියෙනවා මේ O level වලට ප්‍රස්තාර වල. ඉතින් ওই ලකුණු 10 අපිට ගන්න පුළුවන්. 10 න් තමයි මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න. 11ට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හරි. හරි නේද? දැන් ඊළඟ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. බලමු අපි. ඊළඟ ප්‍රශ්නේදී ප්‍රස්තාරයක් දීලා තියෙනවා මේ y සමානයි. මෙන්න මෙහෙම කියන්නේ. 39. උත්තර බලන්න. y සමානයි ax වර්ගයේ ධන b. ශ්‍රුතියේ ප්‍රස්තාරයේ රූපයේ දැක්වේ. මෙහි a හා b නිකිල වේ. මේ සඳහා භාවිතා කළ වගුවකුත් දීලා තියෙනවා.
බලන්න අන්න ඔය විදිහේ ගැටලු එන්න පුළුවන්. y වලගේදී මෙතන හිස්තන මෙයා 1යි මෙයා ඍණ 5යි මෙයා ඍණ 7යි ඍණ 5යි 1යි මෙයා හිස්තන. දැන් දීලා තියෙනවානේ ඇඳ ගන්න ඔය විදිහටම තමන්ගේ පොතේ ප්‍රස්තාරය ඍණ දෙකේදී මේ ඍණ දෙකේදී එක තාක්ෂය උතරින් කියන්නේ ඍණ දෙකේදී ඍණ තුනේදී නෑ අපි ඒක හොයාගන්න. ඍණ එකේදී ඍණ 5ට තියෙනවා. බිඳුවේදී ඍණ 7 තියෙනවා. එකේදී ඍණ 5 තියෙනවා. ඒක අර ප්‍රස්තාරයේ දීලා තියෙන විදිහට අඳින්න මේ දෙකේදී එක. තුනේදී අපි ගමු. තුනේදී අපි මේක තියලා තියෙන විදිහට තුනේදී කීයද කියන්න බලන්න. තුනේදී කීයද කියන්නේ මේකේ? වගුවට අනුව 11යිද? මේ ප්‍රස්තාරයට අනුව බලන්න. තුනේදී 11ක් තියලා තියෙන්නේ ඈ. තුනේදී මේ මෙතන 10 තමයි. බලන්න තුනේදී 11යි. මේ මෙතෙන්ට එන්නේ. තුනේදී 11 තමයි. දැන් මෙතනත් 11. දැන් මෙන්න මේ වක්‍රය තමයි ඔයාලට දීලා තියෙන්නේ. නමුත් මේකේ අපි හරියට අඳගන්න. y සමානයි ax වර්ගයේ ධන b. අඳගන්න ඕක ඔය විදිහට. ඒකෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි සර්. හරි. දැන් එතකොට මේ දෙකේ විස්තර x සමානයි ඍණ 3ේදී y 11යි. x සමානයි ධන 3ේදී y 11යි. දැන් ඒකේ අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය. මේ සමමිතික අක්ෂය මෙයාමනේ. ඔව් කීයද? x සමානයි බිඳුවයි. ඔව් සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. හරි. ශ්‍රුතිය අවමාගය ඍණ 7යි. ඔව් අවමාගය ඍණ 7යි නේ. ශ්‍රුතිය අවමාගය ඍණ 7යි. ශීර්ෂයේ ඛණ්ඩාංක ඔව් බිඳුව ඍණ 7. බිඳුව ඍණ 7 මෙයා ශ්‍රුතියගේ 4 වන විට x යගේ පරාසය. ශ්‍රුතියගේ 4 කියන්නේ ධන 4. ශ්‍රුතියගේ ධන 4 කියන්නේ y සමානයි 4 රේඛාව. අදින් අන්න ඡේදන තැන ඉඳලා බලන්න. ඔය විදිහට අහනවා y සමානයි 4 කියන්නේ නැතුව
ශ්‍රිතයාගේ ධන 4 ඔය තියෙන්නේ. ශ්‍රිතයාගේ 4 රේඛාව ඇඳලා x වල අගයන් දෙක ගන්න. x වල අගයන් දෙක ගන්න. කීයද කියලා බලන්න. මෙතෙන් එන්නේ කීයද? ඍණ 2.2ක් 3ක් 0.5ක්. y සමානයි ධන 4 වන විට x සමානයි ඍණ 2.5 x සමානයි ධන 2.5 4 හරි ආ කොටස අපි අගේ වගුවෙන් ලබාගත් x සහ y අගය යුගල දෙකක් භාවිතයෙන් a හා b වල අගය සොයන්න. සමීකරණයේ භාවිතයෙන් වගුවේ ස්ථාන පුරවන්න තියෙනවා. අපි සමීකරණයේ භාවිතයෙන් වගුවේ ස්ථාන පුරවන්නේ. හරි. දැන් එහෙනම් මම මේකේ කොටස කියලා දෙන්නම්. දැන් මේකේ ආ කොටසේ y සමානයි ax වර්ගය ධන b කියන එක දීලා තියෙනවා. ඔය අගය වර්ගයේ අගය දෙකක් භාවිතයෙන් a සහ b හොයන්නලු. එහෙනම් එකක් x සමානයි ඍණ දෙකේදී x සමානයි 1 ගන්න. x සමානයි ඍණ දෙකේදී y සමානයි 1 මේකට ආදේශ කරන්න. ඔන්න y වලට 1. x වලට ඍණ 2. ඍණ දෙකේ වර්ගය 4යි. එහෙනම් 4යි x වර්ගය ධන b. a වරක් 4 ධන b. එහෙනම් 1 සමානයි 4යි a ධන b කියලා ඔන්න එක සමීකරණයක්. 1 සමානයි 4යි a b කියන එක. ඊළඟ එක හොඳම එක බිඳුවේදී ඍණ 7 ගන්න. x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 7 ගන්න අගයෙන් එනවා එතන. එහෙනම් y සමානයි ඍණ 7. මෙයා බිඳුව ධන b. ඔන්න බලන්න. ඍණ 7 සමානයි b. b වලට එනවා ඍණ 7. එකෙන් 1 සමානයි 4යි a ඍණ 7. ඍණ 7 මෙහෙට ගිහින් 1 ධන 7 සමානයි 4යි a. එහෙනම් 8 සමානයි 4යි a. a සමානයි 8 බෙදීම 4 4 වරක් 1යි 2යි. a වලගේ 2යි. a වලගේ 2යි b වලගේ ඍණ 7. ඉස්සෙල්ලාම x සමානයි ඍණ දෙකේදී y එක ආදේශ කරලා සමීකරණය දක්වනවා. ඊළඟට හොඳ මේක x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 7 ආදේශ කරනවා. ඔන්න y වෙනුවට ඍණ 7 දැම්මා. x වෙනුවට බිඳුව දැම්මා. මෙයා b බිඳුව a වලින් අඩුවොත් බිඳුවයි. ඉතුරු වෙන්නේ b. එහෙනම් එක වැරම එනවා b ඍණ 7. එහෙනම් අර පළවෙනි සමීකරණේ b වෙනුවට ඍණ 7 ආදේශ කරලා a හොයන්න. සමගාමී සමීකරණයක්. දැන් එහෙනම් ශ්‍රිතයේ සමීකරණය y සමානයි a කියන්නේ කීයද 2යි x වර්ගය ඍණ 7. 2යි x වර්ගය. දැන් ඒක ඇසුරෙන් අර is the වගුවේ is that. දැන් මෙතන x සමානයි ඍණ 3 දාන්න.
ඔන්න ඒතර y වේ දෙවරක්. ඍණ 3 වර්ගය ඍණ 7. ඔන්න y. ඍණ 3 වර්ගය කියන්නේ 9යි. 9 වරක් දෙක 18යි. අන්න 7ක් අඩු කරා. 18න් 7ක් 11යි දැක්කද? අපි කලින් මෙතනින් ගත්තා 11යි නේද? එහෙනම් x සමානයි ධන 3 y සමානයි 11. බහුවේ ස්ථැන් දෙක දැන් තියෙනවා. බලන්නකෝ අනිත් පැත්ත හදලා ගන්න. හරි නේද? හරිද ඔක්කොම? ඉවරද? හැමෝම ඉවරයි නේද? හරි. ඔව් සර්. දැන් ඔන්න අපි උතනින් ප්‍රස්තාර ඉවර වෙනවා. අද සමාන්තර ශ්‍රේණි ටියුට් එක ගත්තද හැමෝම? නෑ සර්. නෑ සර්. හා. අද නෙවෙයි මන් නේද? සර් හෙට අවශ්‍ය ක්ලාස් එක තියනවද? නෑ ළමයි දැන් අර බෑ කිව්ව නිසා මම අද එක දවසෙම දැම්ම නැත්තම් දවස් දෙක යන්න නිකි. පන්ති තියනවා කිව්වනේ ඕගොල්ලෝ නෙමෙයි 9 ළමයිට බෑ. ඒ විදිහට දාන්න මම බැලුවේ 9යි 10යි ටික එහෙම කරලා පැය 3 දාන්න. දැන් බලන්නකෝ ආ දැන් ගොඩක් ළමයි අනිලා කියනවා පැය එකමාර කරනකොට ළමයි අයින් වෙනවා. ඒකයි වැඩි. නමේ පස්සේ ළමයිට එහෙම දවස් දෙකට එන්න බෑ කිව්ව නිසා තමයි. සති දවසක ඕගොල්ලෝ ඉතින් 10 12 වගේ බෑනේ නේද? ඉස්කෝලේ දැන් පන්ති තියෙනවා නේද? හැමෝටම පන්ති තියෙනවද? සර් සඳුදාට පුළුවන්. හැමෝටම ඊයටද සර්? මම 10 12 වගේ නැත්නම් උදේ 6ට වුණත් කමක් නෑ. පුළුවන් සර්. උදේ 6ට හැමෝටම බෑ සර්. වෙනම දැන් කියනවා නේ සමහර අය පන්ති ඒක නෙමෙයි. හැබැයි මෙහෙමයි සහභාගී වෙන්න අපහසුයි රෙකෝඩින් එකක් දෙන්න පුළුවන්. හරි අපි සමාන්තර ශ්‍රේණි කියන එක දැන් ටියුට් එකේ ඉගෙන දවසේ ගන්න දැනට අපි විස්තර කරලා යමු. ලියන්නකෝ අලුත් පාඩම සමාන්තර ශ්‍රේණි
ඒක 25 වෙනි පාඩම අනිත් ඒවා මම පස්සේ ගන්නවා ඉන්නේ මේ ඉක්මනට අර ටික ඉවර කරලා. අපිට අවශ්‍ය පාඩම් ටික 24 වෙනි පාඩම. සමාන්තර ශ්‍රේණි කියලා කියන්නේ. ඉවද මාතෘකාව හරි. දැන් ඕගොල්ලෝ ඇත්තටම සංඛ්‍යා රටා. ඒ කියන්නේ සංඛ්‍යා රටා පිළිබඳ 9දී ඉගෙනගෙන තියෙනවා. පොදු අන්තරය කියන එකත් 9දී ඉගෙනගෙන තියෙනවා. නමුත් සමාන්තර ශ්‍රේණියක් කියන එක අපි දැන් හඳුනාගමු. ඉතා සරල. ඉස්සෙල්ලාම ලියන්න උදාහරණයක්. හැමෝම ලියන්න උදාහරණ කියලා 1 5 9 13 තිත්පේලියක් දාන්න. 1 5 9 13 කියලා තිත්පේලියක් දාලා යන සංඛ්‍යා අනුක්‍රමණය සලකා බලමු. යන සංඛ්‍යා අනුක්‍රමණය සලකා බලමු. කියන්නේ 1 5 9 13 යන සංඛ්‍යා අනුක්‍රමණය සලකා බලමු. හරි. මේ සංඛ්‍යා අනුක්‍රමණය දිහා බලලා මට කියන්න ඊළඟට එන්න ඕනේ සංඛ්‍යාව කීයද? කියන්නේ 17 10. ඊට පස්සේ එන්න ඕනේ කීයද? 21 21. ඊළඟට එන්නේ 25 25. කොහොමද ගත්තේ ඔයගොල්ලෝ ඒක? කොහොමද ගත්තේ? හතරක් එකතු කරලා. කාටද? පෙර සංඛ්‍යාවට 4ක් එකතු කරලා. අන්න හරි. පෙර සංඛ්‍යාවට 4ක් එකතු කරලා. එහෙනම් මෙන්න මේ මේකේ ඕනෑම පදයක් ලබා ගන්නට ඊට පෙර සංඛ්‍යාවට 4ක් එකතු කරපුවාම හරියි. මේ සංඛ්‍යා අනුක්‍රමණය මෙයා ගන්නට මෙයාට 4ක් එකතු කරා. මෙයා ගන්නට මෙයාට 4ක් එකතු කරා. මෙයා ගන්නට මෙයාට 4ක් එකතු කරා. නේසර් දුනේසර් මොකද සර් කරන්නේ? ඈ? ඔව් කියන්නේ අපි සමාන්තර ශ්‍රේණි පාඩම පටන් ගත්තේ ඈ. හරිද දුව? හරිද? හරි. එහෙනම් මෙහි ඕනෑම පදයක් ලබා ගන්න ඊට පෙර පදයට 4 ගාන එකතු කරන්න. එහෙනම් මට මෙහෙම කියන්න. එතකොට මෙන්න මේ දෙන්න අතර පරතර සංඛ්‍යා දෙකක් අතර තියෙන පරතරේ කීයද? 4යි. 4යි. මෙයා අතරත් 4යි, මෙයා අතරත් 4යි, මෙයා අතරත් 4යි. එහෙනම් මේ දෙන්න අතර අන්තරය නියතයක් කියලා කියනවා. අන්තරය නියතයක් කියලා කියනවා. නියතයක් කියන්නේ මොකටද? වෙනස් වෙන්නේ නැති වෙනස් වෙන්නේ නැහැ. අන්න නියතයක් කිව්වේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි නියතයක් කිව්වේ. එහෙනම් ඇත්තටම මේ සංඛ්‍යා අනුක්‍රමණයේ අන්තරය නියතයක් වෙනවා කියන්නේ සමානයි. එහෙනම් සමානයි කියන්නේ මේ සංඛ්‍යා අනුක්‍රමණය පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණය. මොන සංඛ්‍යා අනුක්‍රමණයක්ද? මොන සංඛ්‍යා අනුක්‍රමණයක්ද? පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණය. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණය. අන්න සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණයට කෙටි. දැන් පල්ලයක් ලියන්න පල්ලයක්. මෙහි ඕනෑම පදයක් ලබා ගැනීම සඳහා මෙහි ඕනෑම පදයක් ලබා ගැනීම සඳහා ඊට පෙර පදයට
හතරක් එකතු කළ යුතුයි. ඊට පෙර පදයට හතරක් එකතු කළ යුතුයි. ඊට පෙර පදයට හතරක් එකතු කළ යුතුයි. ඊළඟ රෝලේ එවිට මෙම සංඛ්‍යා අනුක්‍රමණයේදී ඕනෑම පද දෙකක් අතර එවිට මෙම සංඛ්‍යා අනුක්‍රමණයේදී ඕනෑම පද දෙකක් අතර අන්තරය නියතයක් වේ. අන්තරය නියතයක් වේ. එනම් සමාන වේ. එනම් සමාන වේ. එනම් සමාන වේ. එනම් සමාන වේ. ඊළඟට එවිට මෙම සංඛ්‍යා අනුක්‍රමණයේදී පොදු අන්තරයක් සහිත එවිට මෙම සංඛ්‍යා අනුක්‍රමණය පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණයක් ලෙස හඳුන්වනු ලැබේ. හඳුන්වනු ලැබේ. සර් එවිට මෙම සංඛ්‍යා අනුක්‍රමණය පොදු අන්තරයක් සහිත හඳුන්වනු ලැබේ. සංඛ්‍යා අනුක්‍රමණයක් ලෙස හැඳින්වේ. හරිද? ලියාගත්තද? ඔව් සර්. හරි. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණයක් ලෙස හැඳින්වේ. අන්න දැන් ඔච්චර ලිව්වට කෙටියෙන් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා ඊළඟ රූලේ ලියමු. කියන්නේ මේ අනුව පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණය සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනු ලැබේ. අන්න බලන්න අපි මෙන්න මේ ටික තමයි අපි අතරම සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. ඒ වුණාට මෙතෙන්ට එන්න අර විස්තර කිරීම ඉතා වැදගත්. ඒකෝට තමයි ඒක තේරෙන්නේ. කෙලින්ම මම කිව්වනම් පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණයක් සමාන්තර ශ්‍රේණියක් කියලා අවබෝධ වෙනවා අඩුයි. අවබෝධයක් වෙනවා අඩුයි. දැන් පැහැදිලි කරලා දුන්නා පොදු අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රමණය මොකක්ද? අන්න සමාන්තර ශ්‍රේණිය.
හරිද හැමෝම ලියලා ඉවරද? හැමෝම ලියලා ඉවරද? හරි. දැන් ලියන්න පොදු අන්තරය. පොදු අන්තරය D මොකක්ද කියලා. පොදු අන්තරය කියන්නේ D වරහන් ඇතුලේ D කියලා දාගන්න අපි පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා බලමු. මට කියන්න බලන්න පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා. මෙතනින් දැන් බලන්න සංඛ්‍යා දෙකක් අතර තියෙන පරතරයට පරතරයට. තව කියන්නයි. මොකද්ද පොදු අන්තරය කියන්නේ? සංඛ්‍යා දෙකක් අතර පරතරය. එතකොට සංඛ්‍යාව අඩු කරන්න. පසු සංඛ්‍යාව පෙර සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව පෙර සංඛ්‍යාව අඩු කිරීම. දැන් අද දෙකක් අතර අන්තරය කිව්වොත් 9න් 5ක්ද ගන්නෙ 5න් 9ක්ද ගන්නෙ කියන එක පැහැදිලි නෑ. හරි පස් පෙර සංඛ්‍යාවයි පසු සංඛ්‍යාවයි එක කියනවා. අන්න ඒක හරි. හැබැයි මෙහෙමයි. දැන් මේ පළමු පදය ගත්තොත් ඊට පෙර සංඛ්‍යාවක් නෑ. හැබැයි 5 කියන එක ගත්තොත් ඊට පෙර සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මෙහෙම ගන්න ඕනේ. පළමු පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කිරීමෙන් ලැබෙන අන්තරය. අන්න ඒම මතක තියාගන්න. දෙවෙනි එකෙන් නම් පළවෙනි එක. පස්වෙනි එකෙන් නම් හතරවෙනි එක. 10 වෙනි එකෙන් නම් 9 වෙනි එක. මෙහෙම. ලියන්නේ. පළමු පදය හැර අන්න ඒක වැදගත්. ඇයි? පළමු පදයෙන් ඊට පෙර එකක් නෑ අඩු කරන්නේ. පළමු පදයේ හැර වෙනත් ඕනෑම සංඛ්‍යාවකින් ඊට පෙර පදය අඩු කිරීමෙන් ලැබෙන සාහිත්‍ය එක කියන්නකෝ. කියන්න පළමු පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය නැත්නම් සංඛ්‍යාව වුණත් කමන්නේ අඩු කිරීමෙන් ලැබෙන අන්තරය පොදු අන්තරය ලෙස හඳුන්වනු ලැබේ. සෝපෝ කියන්නේ ඒක. උතන ඉඳලාද කියන්න ඕනේ? අඩු කිරීමෙන් ලැබෙන අන්තරය පොදු අන්තරය ලෙස හඳුන්වනු ලැබේ. හරි ඈ? හරි. එහෙනම් ඔන්න මේ හෙට ඉරිදා 3:00 ඉඳලා 6 වෙනකල් දැම්මොත් බෑ සර්. පුළුවන් සර්. හැමෝටම බෑ නේද? එහෙනම් මටත් බෑ. දැන් මොකක්ද සර් වෙලාව කිව්වේ? හවස 3:00 ඉඳලා 6 වෙනකල්. පුළුවන් සර්. ඈ? බෑ පුළුවන් සර්. බෑ සර්. පුළුවන් බෑ දෙකම එනවා. දැන් මම මෙහෙම කරනවා. ඕගොල්ලෝගෙන් අහන්න නැතුව දවස් දාපුවම මෙන්න ඔක්කොම එනවා. අහන්න කියනම නෑ. අහන්න නැතුව දාපුවම හැමෝම වෙනවා නේද? මොකද දැන් සමාන්තර ශ්‍රේණිය අපි ඉක්මනින් ඉවර කරගෙන ඔය මට ඉක්මනින්ම දෙකේ ඉඳන් 5 වෙනකම් පුළුවන්. කවද්ද? දෙකේ ඉඳන් 5. දෙකේ ඉඳලා 5 වෙනකම්. අනිත් අයට? බෑ සර්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. ඒකනේ ඔයාලට පුළුවන් නේද? ඔව්. එහෙනම් හරි. අපි මම දාලා යවන්න. නැත්නම් ඕක හරියන්නේ නැහැ. මම මෙහෙම ආයිත් කියොත් එහෙම පුළුවන් එක්කන බෑ කියන. හරි. එහෙනම් අපි ඒකට දැන් සර් තියෙන වෙලාවටද? ඈ? ඒ වෙලාවට දැන් තියෙන පන්තිය නෑ මේ අමතර පන්තියක් දාන්න මම මේ. අපේ පන්තිය හැමදාම සෙනසුරාදාට යන්නේ. පොඩ්ඩක් මේ සමාන්තර ශ්‍රේණි දවස් 3ක් විතර යනවා කරන්න. ඒ දවස් 3 සතියකින් ඉවර කරගත්තොත්
මට සංඛ්‍යා ව්‍යාප්ති නිර්මාණ ඊළඟට මේ වෘත්ත ටික ආන් ඉක්මනින් ඉවර කරලා අර පාඩම් වලට යන්න. ඒ පොඩි පාඩම් ටිකට අරව ටක් දාලා ඉවර කරගන්න යන්නේ මම මේ. ඒකයි ඈ බලමුකෝ මම ගෙනත් දාන්න. හරි එහෙනම් එතකොට එන්න අපහසු ළමයි කිව්වොත් මගේ රෙකෝඩින් එක ඉල්ලන්න මම දෙන්න. ඒතකොට ඒකත් නැවත නැවත බලලා කරන්න පුළුවන්. හරි එහෙනම් ආයිකෝ. අයිබෝන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. good night sir. නැත්තම් මම රෙකෝඩින් එකක් කරලා ඔයගොල්ලන්ට දැම්මොත් ඔය වෙලාවට බලන්නත් පුළුවන් නේද? පුළුවන් සර්. ඔව් sir. එහෙමත් හොඳයිද? මම හෙට 3:00ට රෙකෝඩින් එක ආයෙනම් හෙට මෙහෙම කරමු 3:00ට එන්න පුළුවන් ළමයින්ට ගෙන්න මම රෙකෝඩ් කරලා අනිත් අයට දාන්න. එතකොට හරියනේ. එහෙම කරමු. ඈ? හරි එහෙනම් අයිබෝන් සර්. thank you sir. අයිබෝවන් සර්. Thank you sir. Good night. Thank you, sir. අයිබෝවන් sir.